නිසි මඟ යනු මැන පුතුනේ. සිප් සවිය රේඩියෝ තක්සලාව රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාරය සවන් දෙන්න 107.3 රජරට ගුවන් විදුලියට. ඔබ පසු පස එමි නිතිනේ මා පින්වර ඇදුරින්දුනේ. ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔබ දන්නවා මේ කාලය තුල පාසලේ සීනුව නාද වෙනවා අපිට ඇහෙන්නේ නැහැ. පාසලේ සීනුව නාද වෙනවා ඇහෙන්නේ නැති වුණාට මේ තේමාව තවත් අලුත් කාලච්ඡේදයක ආරම්භයක් බව අපිට මතක් කරනවා. ඔබ දන්නවා මේ තේමාවෙන් දැන් අපි අලුත් කාලච්ඡේදයක් ආරම්භ කරන බව. රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාරයේ සිප්සවිය රේඩියෝ තක්සලාවේ උසස් පෙළ දරුවන් සඳහා වෙන්නුණු තවත් හෝරාවකට ආසන්න කාලයක් මේ විදිහට ආරම්භ කරන්නට අපිට අවසර දෙන්න. ශ්‍රී ලංකා ගුවන් විදුලිය සංස්ථාවේ ගරු සභාපතිතුමාත් අධ්‍යක්ෂ ජෙනරාල්තුමාත් උපදෙස් දුන්නා රජරට ගුවන් විදුලියට. රජරට ගුවන් විදුලිය වටා එක්රොක් වෙලා ඉන්න අපේ හිතවතුන්ගේ දුවා දරුවන්ට මේ ඇහිරෙන අධ්‍යාපනික අවකාශයන් සුබවාදී ලෙස පුරවාලන්නට මොකක් හෝ වැඩපිළිවෙලක් යොදන්න කියලා. රජරට සේවයේ වත්මන් ප්‍රධානී අතුල විජේසුන්දර මහතා අපිව මෙහෙයවනවා මේ වැඩසටහන් මාලාව වෙත. දැන් මේ වැඩසටහන් මාලාවට සිසු දරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. සිසු දරුවන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් ඉතාම ඉහළයි. ඒ ඉතාම ඉහළ ධනාත්මක ප්‍රතිචාර මැද්දේ අපි සූදානම් වෙන්නේ උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ ප්‍රධානතම විෂයක් වන සිංහල විෂය හදාරන අපේ දූපුතුන් වෙනුවෙන් තවත් විනාඩි කිහිපයක් හෝරාවකට ආසන්න කාලයක් ඔබ වෙනුවෙන් වෙන් කරන්නටයි අපි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසේත් මේ සිංහල පාඩම අපිට සමීප කරන්නට අපේ ප්‍රදේශයේ බොහොම ප්‍රකට ප්‍රවීණ සිංහල විෂය පිළිබඳ දේශකතුමෙක් අපිත් එක්ක ඉන්නවා. එතුමන් දින ගණනාවක් තිස්සේ අපිත් එක්ක මේ සිංහල පාඩමින් සම්බන්ධ වුණා. අපේ දූ දරුවෝ හඳුනනවා. අනුරාධපුර පඬරැල්ලාව පණ්ඩුල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්යවරයා, ඒ වගේම වසර ගණනාවක් තිස්සේ විභාග දෙපාර්තමේන්තුවේ උත්තරපත්‍ර පරීක්ෂකවරයෙක් හැටියටත්, උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල විෂය සම්බන්ධ විෂයානුබද්ධ සම්පත්දායකයෙක් හැටියටත් බොහෝ පළපුරුදුකම් ඇති ප්‍රවීණ දේශක සුගත් නයනානන්ද මහතා අදත් ඉන්නවා මැදිරියේ අපේ දරුවොත් එක්ක සිංහල විෂය පිළිබඳ දැනුම බෙදා හදාගන්න. දරුවන් වෙනුවෙන් ඔබට ආයිබෝන් කියමින් අපි මේ කාල වේලාව විවර කරනවා පුතේ දුවේ ඔබ සැමට සිංහල පාඩමට. ආයිබෝන් සුගත් සර්. ආයිබෝන් සනත් සර්. හොඳයි දුවේ පුතේ, එහෙමනම් ඔබ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ රජරට ගුවන් විදුලියේ සිප්සවිය රේඩියෝ තක්සලාව සමගින්. එහෙමනම් අදත් සුපුරුදු පරිදි අපි අපේ පාඩම ආරම්භ කරමු උසස් පෙළ දරුවෝ වෙනුවෙන්. රජරට ගුවන් විදුලියෙන් 107.3 ඔස්සේ අපි FM තරංගමාලා ඔස්සේ විකාශය කරනු ලබන මේ සමාජ සත්කාරක ව්‍යාපෘතියේ තවත් දවසකටයි තවත් කාලච්ඡේදයකටයි ඔබ අප සියලු දෙනාම මේ එකතු වෙලා ඉන්නේ. එහෙමනම් දුවේ පුතේ, ඔබ මේ කාලවකවානුවේ ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවේ ඔබේ කාලය අපතේ නොහරින්නට අපි මේ රජරට FM ගුවන් විදුලිය හරහා ඔබ සියලු දෙනාටම සමීපයට එන්නේ මගහැරුණු පාඩම් මේක කාවරණය කරගන්න මේ කාලවකවානුව අර්ථවත් පරිදි ප්‍රයෝජනයට ගැනීමේ අරමුණ. එහෙමනම් දුවේ පුතේ, උසස් පෙළ දරුවෝ, ඔබ මීට පෙර අපි මුණ ගැහුණා විවිධ පාඩම් මාලා ඔස්සේ. ඒ ඔස්සේ අපි මේ සාකච්ඡාව ආරම්භ කෙරුවේ කෙටි කතා සංග්‍රහය සම්බන්ධයෙන් හැඳින්වීමකින්. කෙටි කතාව කියන්නේ කුමක්ද කියන එක අපි සියලු දෙනාම අවබෝධ කරගනිමින් කෙටි කතාවක් ਵਿਚාරය කිරීමේදී අවධානය යොමු කරන්න ඕනේ කාරණා පිළිබඳව පුංචි හැඳින්වීමකින් සහ එදා දවසේ අපි අපේ කෙටි කතා සංග්‍රහයේ කෙටි කතා 16ක් තිබෙනවා. ඒ කෙටි කතා 16න් එක කෙටි කතාවක් පිළිබඳව පුංචි විවරණයකට අපි මූලික පියවර තැබුවා එදා අපේ පළවෙනි පාඩම් මාලාව. එහෙමනම් දුවේ පුතේ, අපි අද ඒ පාඩම් මාලාවේම දිගුවක් විදිහට තවත් කෙටි කතාවක් පිළිබඳව ඔබට මේ ගුවන්විදුලි මාධ්‍ය හරහා මේ රේඩියෝ තක්සලාව හරහා සාකච්ඡා කරන්නයි විවරණය කරන්නයි සූදානම් වෙන්නේ. එහෙමනම් දුවේ පුතේ, ඔබේ කෙටි කතා සංග්‍රහය මේක 12 ශ්‍රේණියේ දරුවන්ටත් 13 ශ්‍රේණියේ දරුවන්ටත් දෙකොල්ලන්ටම වැදගත් වෙන පාඩම් ඒකකයක්.
ඒ නිසා මම ඔබේ කෙටි කතා සංග්‍රහයේ මුල් කෙටි කතා අතර තිබෙන ඔබ කියවලා ඇති සමහර විට ඔබ කියවන්න ආසාවෙන් ඉන්න කෙටි කතාවක් දෙවෙනි කෙටි කතාව වෙසක් පහන කෙටි කතාව පිළිබඳවයි මම අද දවසේ මගේ සාකච්ඡාව ආරම්භ කරන්න යන්නේ. ඒ වගේම තමයි මේ කෙටි කතා සංග්‍රහයේ මේ කෙටි කතාව මෙතන ඉන්නවා නම් ගුවන්විදුලිය ඉස්සරහා වාඩි වෙලා සාමාන්‍ය පෙළ කරන දරුවන්ගේ සිංහල සාහිත්‍ය රසාස්වාදයේ විෂයට අතිරේක විෂයක් වශයෙන් තියෙන සිංහල සාහිත්‍ය රසාස්වාදයේ විෂයටත් අදාළ වෙන කෙටි කතාවක් මේ වෙසක් පහන කෙටි කතාව. එතකොට වෙසක් පහන කෙටි කතාවේ තියෙන තවත් සුවිශේෂී කාරණයක් තමයි සිංහල කෙටි කතා සාහිත්‍යයේ ආරම්භක අවධිය නියෝජනය කරපු කෙටි කතා කරුවන්ගෙන් කෙනෙක් තමයි ජී.බී. සේනානායක කියලා කියන්නේ. එතකොට ජී.බී. සේනානායක අපිට නූතන පද්‍ය සංග්‍රහයේත් නූතන කවියෙක් විදිහට අපිට හම්බ වෙනවා. ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රය තුල සුවිශේෂී නාමයක් දිනාගත්ත ඊටාම විශිෂ්ට කෙටි කතා නවකතා ගණනාවක් රචනා කරපු කෙටි කතා කරුවෙක් තමයි සාහිත්‍යකරුවෙක් තමයි ජී.බී. සේනානායක කියලා කියන්නේ. මේ කෙටි කතාව වර්ගීකරණය කරාම විවිධ කෙටි කතා ශානරයන් වල මේ කෙටි කතාව ස්ථානගත කරනකොට දුවේ පුතේ අපිට මේ කෙටි කතාව අයිති වෙන්නේ ළමා අත්දැකීම් පදනම් කරගත්ත කෙටි කතාවක් විදිහට. ළමයින්ගේ ලෝකයේ සිතුවිලි වල ස්වභාවය නිරූපණය කරන කෙටි කතාවක් විදිහටයි අපිට මේ කෙටි කතාව අපිට වර්ගීකරණය කොට දක්වන්න ලැබෙන. එතකොට උසස් පෙළ දරුවෝ දන්නවා කෙටි කතාවකින් අපිට උසස් පෙළ විභාගයේදී ප්‍රශ්නයක් අහද්දී කෙටි කතා සම්බන්ධයෙන් විචාර ප්‍රශ්නවලදී අපිට ප්‍රශ්න වර්ග දෙකක් ලැබෙනවා විභාග දෙපාර්තමේන්තුවෙන් අපි වෙත එවන ප්‍රශ්න පත්‍රයේදී. අපිට ප්‍රශ්න වර්ග දෙකක් ලැබෙනවා. එකක් තමයි තනි කෙටි කතාවක් ඇසුරෙන් ඒ කෙටි කතාවේ තේමාව එහෙම නැත්නම් ඒ කෙටි කතාවේ ශිල්පීය ලක්ෂණ ඇසුරෙන් විමසන විශේෂයෙන් කෙටි කතාවේ තේමාව පැත්තෙන් අහන ප්‍රශ්න වර්ගය. දෙවැනි ප්‍රශ්න වර්ගය තමයි දුවේ පුතේ කෙටි කතා කිහිපයක් සංසන්දනය කරමින් ඒ කෙටි කතා කිහිපයක තියෙන පොදු ලක්ෂණ සංසන්දනය කරමින් අපිට ලියන්න ලැබෙන විචාර ප්‍රශ්න. මෙන්න මේ කොයි විදිහේ ප්‍රශ්නය ඇහුවත් මේ කෙටි කතාව ඇසුරෙන් මේ ප්‍රශ්න සඳහා අපි පිළිතුරු ලියන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ ප්‍රශ්න සඳහා අපි සූදානම් වෙන්නේ කොහොමද? සහ මේ කෙටි කතාව ඇසුරෙන් ඊට අදාළ කරුණු අපි ගම්‍යමාන කරගන්නේ කොහොමද කියන එක තමයි අපි අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඊට පෙර ආතුව මම ඔබට හඳුන්වා දෙන්නම් මේ කෙටි කතාවේ රචකයා. එහෙම නැත්නම් මේ කෙටි කතාවේ රචනා කරන ලේදුණු මේ ශ්‍රේෂ්ඨ කෙටි කතා කරුව ගැන පුංචි හැඳින්වීමක් කරා. ජී.බී. සේනානායක 1913 ජූලි මාසේ 10 වෙනිදා උපත ලබන. ඒ වගේම 1985 මාර්තු මාසේ 16 වෙනිදා ජීවිතයෙන් සමුගන්න. මේ කාලවකවානුව ඇතුලේ ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් අති විශිෂ්ට කැපකිරීමක් කරපු අති විශාල කාර්යභාරයක් සාහිත්‍ය ක්ෂේත්‍රය තුල ඉතිරි කරලා මෙලොවෙන් සමුගත්ත ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් තමයි ජී.බී. සේනානායක කියලා කියන්නේ. ඔබට මතක තියෙනවා නම් සිංහල කවියේ විවිධ කාව්‍ය සම්ප්‍රදායන් අතර නිදහස් කවිය එහෙම නැත්නම් නිසඳස් කවිය ලෙසින් පසුකාලීනව සිරිගුණසිංහ මහත්මයා ඇතුළු පසුකාලීන කවියන්ගේ නාමකරණයට ලක්වුණු ඒ සාම්ප්‍රදායික ගී සිලෝ සිව්පද කියන ආකෘති වලින් බැහැර වෙලා කවියෙකුට ස්වාධීන මගකින් කවි ලිවීමට ඉඩකඩ ලබා දුන්න සිංහල සාහිත්‍යයේ නිදහස් කවියේ සමාරම්භක කවියා විදියට නූතන යුගයේ සමාරම්භක කවියා විදියට අපි හඳුන්වන්නේ ජී.බී. සේනානායක. ඔහු විසින් රචනා කරන්නට යෙදුණු පලිගැනීම කියන කෙටි කතා සංග්‍රහය අන්තර්ගත ගද්‍යයටත් පද්‍යයටත් අතර රචනා විශේෂයක් ලෙසින් මූලික ආරම්භය ලැබුණු ඒ රචනා විශේෂය ඔහුම හඳුන්වා දුන්නු ඒ රචනා විශේෂයෙන් තමයි සිංහල කවියේ නිදහස් කාව්‍ය සම්ප්‍රදාය සමාරම්භ වෙන්නේ.
ඉතින් දුවේ පුතේ මේ සුවිශේෂී නිර්මාණකරුවාගේ කෙටි කතා නිර්මාණ භාවිතාව පිළිබඳවයි අපි අද දවසේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඔබ මතක තබා ගන්න මේ සාකච්ඡාව අතරතුර ඔබට පුංචි ප්‍රශ්නයක් යොමු කරනවා මම. මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබේ ප්‍රතිචාර දැන ගැනීම පිණිස ඔබ ඒ ප්‍රශ්නයට අදාළ පිළිතුර අපිට SMS මගින් එහෙම නැත්නම් Viber එහෙම නැත්නම් WhatsApp මගින් අපිට යොමු කරන්න පුළුවන්. සටහන් කරගන්න දුරකථන අංකය 071 94 30 540. එසේත් නැත්නම් 071 42 999 24. ඔබට ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු වගේම ඔබට ඔබේ මේ වැඩසටහන පිළිබඳ ප්‍රතිචාරත් මේ දුරකථන අංක 2 ඔස්සේ අපිට දන්වන්න පුළුවන්. 071 94 30 540 071 42 999 24. එහෙමනම් මේ දුරකථන මාර්ග ඔස්සේ අපිට සම්බන්ධ වෙන්න ඔබේ අදහස් අපිට කියන්න. එහෙමනම් මේ වෙසක් පහන කෙටි කතාවේ රචකයා මම කලින් හැඳින්නුවා ජී.බී. සේනානායකයා. ඔහුගේ පළමුවන කෙටි කතා සංග්‍රහය 1945 දී පළ කරන්නට යෙදුණු දුප්පතුන් නැති ලෝකය. ජී.බී. සේනානායකයන් කෙටි කතාකරණයට ප්‍රවේශ වන්නේ පළවෙනි කෙටි කතා සංග්‍රහය තමයි 1945 දී පළවන්ට යෙදුණු දුප්පතුන් නැති ලෝකය. ඊට පස්සේ ඔහු අතින් ලියවෙනවා පලිගැනීම, මිතුරිය, ගමන සහ මුලාව කියන කෙටි කතා සංග්‍රහය. ඉතින් මේ කෙටි කතා හරහා සිංහල කෙටි කතා කලාවේ උත්කෘෂ්ඨ ස්ථානයක් හිමි කරගන්න ජී.බී. සේනානායකගේ වෙසක් පහන නැමැති කෙටි කතා සංග්‍රහය කෙටි කතා උපුටාගන්නේ ඔහුගේ දුප්පතුන් නැති ලෝකයේ නමින් ලියවෙච්ච 1945 දී ලියවෙච්ච කෘතිය. 1945 ලියවෙච්ච දුප්පතුන් නැති ලෝකය කෘතියට අමතරව ලියවුණු පලිගැනීම, මිතුරිය, ගමන සහ මුලාව යන කෙටි කතා සංග්‍රහයන්ටත් අමතරව ඔහු විවිධාකාර තේමාවන් ඔස්සේ ග්‍රන්ථකරණයට ඉලෙතනවා නැත්නම් නවකතාවන් රචනා කරනවා. උදාහරණයක් ලෙස මේදා, වරදත්ත හා චාරුමුඛ මෙන්න මේ නවකතා සංග්‍රහයන් ඔහු අතින් ලියවෙනවා. ඊට අමතරව අවරගිර, රළබිඳුම, මලපුඩුව, කැකෑරිල්ල, ජලගැල්ම, බැඳුම, රුව, උරගල්, මදුපාන, එවැගේම කෙලෙස් සයුර කියන කෘති ජී.බී. සේනානායකයන් අතින් ලියවෙනවා. මේවා විවිධ තේමාවන් යටතේ ලියවෙන කෘති. ඒවා මගින් සිංහල සාහිත්‍ය ශාස්ත්‍රය තුළ විශාල පිබිදීමක්, නිර්මාණශීලී මැදිහත් වීමක්, ප්‍රවේශයක් මතු කරන්නට, ගොඩනගන්නට ජී.බී. සේනානායකයන් සමත් වෙනවා. ඊට අමතරව ඔහු ළමා සාහිත්‍ය නිර්මාණයට යොමු වෙච්ච නිර්මාණකරුවෙක්. දරුවන්ගේ කියවීමේ රුචිය නැංවීමට මහත්සේ දායක වෙන පොත් ගණනාවක් රචනා කරපු රචකයෙක් තමයි ජී.බී. සේනානායක. මහා ලෝභයා, හාල්මැස්සා, මල් කුමාරි, හීනය, රත් හඳුන් රූපය, අඹ කතාව ආදී සුරංගනා කතා ඒ අතර ප්‍රධාන තැනක් ගන්න. අපි කලින් කතා කරා කෙටි කතා සංග්‍රහයන් රචනා කරනවා ජී.බී. සේනානායක. ඒ වගේම නවකතාවන් රචනා කරනවා. ඒ වගේම දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීම සඳහා විවිධ ළමා කෘතිත් ඔහු අතින් රචනා වෙනවා. ඒ වගේම තවත් සාහිත්‍ය විචාර ග්‍රන්ථ, විමර්ශන ග්‍රන්ථ, පද්‍ය සංග්‍රහයන් පරිවර්තනය කිරීම ආදී විශාල සාහිත්‍යමය කාර්යභාරයක් ජී.බී. සේනානායකයන් අතින් ඔහුගේ සාහිත්‍යමය භාවිතාව තුළ සිද්ධ වෙනවා. ඔහු විසින් රචනා කරපු මේ වෙසක් පහන කෙටි කතාව ඊටාම දරුවන්ගේ ජීවිත තුළ ඊටාම රමණීය අත්දැකීමක් ඇති කරවන නැත්නම් රමණීය
රසයක් ඇති කරන කෙටි කතාවක් ලෙස අපිට හැඳින්විය හැකියි. ඇත්තටම මම මුලින් කිව්වා වගේ දුවේ පුතේ මේ කෙටි කතාව ළමා අත්දැකීමක් පදනම් කරගත්ත කෙටි කතාවක්. දැන් අපිට තියෙනවනේ වැඩිහිටියන්ගේ අත්දැකීම් පදනම් කරගත්ත කෙටි කතා තිබෙනවා. සමකාලීන සමාජ ප්‍රශ්න පදනම් කරගත්ත කෙටි කතා තිබෙනවා. එහෙම නැත්නම් දරිද්‍රතාවය, පන්ති විෂමතාවය මේ වගේ විවිධාකාර ශේත්‍රයන් පදනම් කරගත්ත කෙටි කතා අතරේ මේ කෙටි කතාව අපි ස්ථානගත කරන්නේ ළමා අත්දැකීම් පදනම් කරගත්ත කෙටි කතාවක් විදිහට. මේ කෙටි කතාවේ සමස්ත සිදුවීම් මාලාව අපි සාරාංශ වශයෙන් ගත්තොත් කතකයා ඉන්නවා. කතකයාට අයියා කෙනෙක් ඉන්නවා, ලොකු අයියා කෙනෙක්. ඒ වගේම ඔහුට නංගි කෙනෙක් ඉන්නවා. මේ තිදෙනාගෙන් යුක්ත පවුල් ඒකකේ ලොකු අයියා නැත්නම් මේ කතකයාගේ සහෝදරයා වෙසක් පහනක් සකස් කරන්න පටන් ගන්නවා. අපි දන්නවා දුවේ පුතේ පුංචි කාලේ අපි ඉස්සෙල්ලාම බොහෝ දේවල් ඉගෙන ගත්තේ අපේ වැඩිහිටියන්ගෙන්, තාත්තගෙන්, අම්මගෙන්. ඊට පස්සේ අපේ වැඩිමහල් සහෝදරයන්ගෙන්, සහෝදරියන්ගෙන්. ඒගොල්ලෝ කරන කියන දේවල් බලලා තමයි අපි ජීවිතේ යම් යම් දේවල් කරන්න ඉගෙන ගත්තේ සහ අපි ජීවිතේ යම් යම් දේවල් කරන්න පුරුදු පුහුණු වුණේ. ඉතින් මේ ලොකු අයියා වෙසක් පහන සකස් කරන ආකාරය නැත්නම් අපි කියන විදිහට වෙසක් කූඩුව සකස් කරන ආකාරය දෙස මේ පුංචි නංගි මල්ලි බලාගෙන ඉන්නවා. එතකොට දැන් ලොකු අයියට තරම් මේ වෙසක් පහන සකස් කිරීම සම්බන්ධයෙන් වගකීමක් මේ පුංචි නංගිටයි මල්ලිටයි නැහැ. ඔවුන් දෙන සෙල්ලම් කරනවා, රණ්ඩු වෙනවා, අයියාගේ වැඩපළ වලට උදව් කරනවා. සමහරට ඒ වැඩපළ මේගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ඔස්සේ කඩාකප්පල් වෙනවා. මෙන්න මේ විදිහේ ඊටාම යථාර්ථවාදී සිදුවීම් මාලාවක් මේ කෙටි කතාව තුල දිගහැර. ඉතින් අයියා ලස්සන අටපට්ටම් කූඩුවක් හදනවා. ඒ අටපට්ටම් කූඩුවට පරිවාර කූඩු 4ක් එකතු වෙනවා. ඊට අමතරව ඒ සෑම පරිවාර කූඩුවකටම තව කුඩා කූඩු 4 බැගින් ඔක්කොම කූඩු 20ක් සහිත විශාල අටපට්ටම් කූඩු සමූහයක් මේ අයියා විසින් නිර්මාණය කරනවා. නිර්මාණය කරලා දැන් මේකේ අවසානම අවස්ථාවනේ දුවේ පුතේ මේ කූඩු එල්ලන එක. ඉතින් අද කාලේ වගේ නෙමෙයි. අද කාලේ නම් බොහෝ දුරට වෙසක් කූඩු පත්තු කරනවා කියලා අපි කියන්නේ විදුලි ආලෝකේ නැත්තම් බල්බ් දාලා අපි කියන විදිහට විදුලි පහනක් දැල්වලා තමයි වෙසක් කූඩුව එළිය කරන්නේ. ඉතින් මේ කාලවක වාන වෙනකොට මට මතක් වෙනවා අපිත් පුංචි කාලේ ඇත්තටම ඉටිපන්දම් තමයි පාවිච්චි කරුවේ වෙසක් කූඩුවක් පත්තු කරන්න. ඒ වගේ මේ පුංචි වෙසක් පහන ඇතුලේ මේ වෙසක් පහන නමින්ම මේක නම් කරලා තියෙන්නේ. පහන් දැල්වන්න යනවා මේ වෙසක් පහන උඩට ඔසවන. හරි අවසානයේදී මේ කෙටි කතාවේ දෙවෙනි අර්ධයේදී සිද්ධ වෙන්නේ පළවෙනි අර්ධය වෙන්නේ වෙසක් පහන සැකසීම සම්බන්ධයෙන්. දෙවෙනි අර්ධය සම්බන්ධ වෙන්නේ මේ වෙසක් පහන සකසන්නට ගිහිල්ලා සිද්ධ වෙච්ච සිදුවීම පිළිබඳව. ඉතින් වෙසක් පහන සකස් කරලා වෙසක් පහන පත්තු කරන්න යන හැන්දෑ වෙලාවේ ඉතින් මේ මල්ලි බොහොම ආඩම්බරයෙන් ඉන්නේ. තමන්ගේ අයියා විසින් සකසන ලද වෙසක් කූඩුව ගේට්ටුව ඉදිරිපිස පිට නිවිස ඉදිරිපිට ප්‍රදර්ශනය වෙද්දී රාත්‍රිය පුරා දැල්වෙමින් තියෙද්දී ඒ ආඩම්බරය ඒ අභිමානය ගමට අනිත් අයට පිරිසට පෙන්වීමේ කැමැත්තෙන් ඔහු ඉන්නේ. අනේ අවාසනාවන්ත ලෙස මේ වෙසක් පහන දල්වන වෙලාවේ වෙසක් පහනේ පහන් පත්තු කරන වෙලාවේ වැරදීමකින් මේ පුංචි මල්ලිගේ අතින් කුඩා කූඩුවකට ගිනි ඇවිලෙනවා. කුඩා කූඩුවට ගිනි ඇවිලලා මේ කුඩා කූඩුව ඒ ගින්න නිමා ගන්න විදිහක් නැතුව ඒවා ලොකු කූඩු කරා පැතිරිලා මුළු කූඩුවටම ගිනි ඇවිලෙනවා. එපමණක් නෙමෙයි මේ කූඩුවේ ඇතිවෙච්ච ගින්න නිවන්න ගියපු අයියාගේ අතේ කමිසයට ගිනි ඇවිලිලා අතේ පිලිස්සුම් තුවාලයක් හැදිලා අවසානයේදී ඔහු වෛද්‍යවරයා ළඟට එක්ක යනවා. ඉතින් කතකයාගේ හිතේ විශාල චකිතයක් ඇති වෙනවා මේ අයියාගේ අත පිලිස්සීම සම්බන්ධයෙන්. අවසානයේ අත පිලිස්සීමෙන් අනතුරු අයියා වෛද්‍යවරයා ළඟට එක්කන් ගිහිල්ලා ඒ වෛද්‍යවරයා ළඟට එක්කන් ගිහිල්ලා
සනීප කර නැත්නම් අපි කියනවා ප්‍රතිකාර කරලා නැවත නිවසට එක්කාගෙන එන වෙලාවක්. ඒ අතරතුර මේ දරුවගේ සිතට නැගුණු සිතුවිලි වල ස්වභාවය අවසානයේ තමන් වරදකාරයෙක් ලෙස තමන්ට දඬුවම් විඳ සිද්ධ වෙයිද? තමන්ට සිද්ධ වෙච්ච වැරද්ද පිළිබඳව ඔහුගේ සිතේ කැකෑරෙන සිතුවිලිත් අවසානයේදී ඔහුගේ සිත අයියාගේ සහ අම්මාගේ අදහස් වලින් සමන වෙලා යන හැටි මේ කෙටි කතාව තුළ ඊටාම සියුම් විදියට නිරූපණය කරන්න කෙටි කතා කරුවා සමත් වෙනවා. කොහොම හරි කෙටි කතාව අවසන් වෙන්නේ ඊළඟ වර්ෂයේ ඊටත් වඩා ලස්සන කූඩුවක් හදමුය කියන අදහස අයියාගේ කටින් මල්ලිගේ කනට ඇහෙන විදිහේ සංවාදයක. මෙන්න මේ විදිහට ඊටමත් සියුම් ලෙස පුංචි දරුවෙකුගේ සිතේ නැගුණු සිතුවිලි නිරූපණය කරන්නට කෙටි කතා කරුවා සමත් වෙනවා. ඉතින් පුංචි දරුවෙක් වෙසක් පහනක් සකස් කිරීම පිළිබඳව පුංචි දරුවෙකුගේ හිත ඇතුලේ තියෙන උනන්දුව තමන්ගේ සහෝදරයා ඒ වෙසක් පහන සකස් කරන අවස්ථාවේදී ඔහුට දැනෙන හැඟීම්, ඒකෙන් ඔහු උද්දාමයට පත්වෙන හැටි, ඒ වගේම ඒ ඔහුගේ අස්පනා පිට ගොඩ නැගුණු ඒ උත්කෘෂ්ඨ නිර්මාණය අවසානයේදී අලු ගොඩක් බවට පත් වෙලා ඔවුන්ගේ සිතේ සිතුවිලි පුලුස්සා දමන හැටි ඊටමත් සියුම් ආකාරයකට, ඊටමත් සංවේදී ආකාරයට කෙටි කතාවේ කතා රසය දනවමින්, ඒ වගේම කෙටි කතාවේ තිබෙන සියුම් භාෂාත්මක උපක්‍රම පාවිච්චි කරමින් කෙටි කතා කරුවා කොහොමද පාඨකයා අවසානයේ කරා ගෙනියන්නේ කියන එක මේ කෙටි කතාවේ බොහොම අගය කිරීමේ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් දෙස් විදෙස් කෙටි කතා විශ්ලේෂණය කර බැරීමේදී මේ කෙටි කතාව ළමයින්ගේ ලෝකේ ළමයින්ගේ සිතුවිලි නිරූපණය කරන කෙටි කතාවක් වගේම කෙටි කතාවේ රසය තීව්‍ර අන්දමට පත් කරමින් ආරම්භයේ සිට අවසානය දෙක්ම පාඨකයාගේ කියවීමේ රුචිය වර්ධනය කරමින්, කියවීමට ආසාවක් ඇති කරමින්, බිමින් තියන්න හිතෙන්නේ නැති තරමට පොත එක හුස්මට කියවාගෙන යා හැකි කෙටි කතාමය ගුණයකින් සමන්විත කෙටි කතාවක් විදියට අපිට මේ කෙටි කතාව හඳුන්වන්න පුළුවන්. මේ කෙටි කතාවේ ආරම්භය සකස් වෙන්නේ, ආරම්භයේ සනිටුහන් වෙන්නේ දුවේ පුතේ අපිට මේ වෙසක් පහන සෑදීම පිළිබඳව සංකල්පීය වශයෙන් මේ කතකයාගේ පුංචි දරුවගේ සිත තුළ ගොඩනැගිලා තියෙන සිතුවිලි සමුදාය අපිට හඟවමින්. මෙන්න මේ විදිහටයි කෙටි කතාව ආරම්භ වෙන්නේ. විශාල අටපට්ටම් කූඩුවක් සෑදීමේ අදහස පළමුවෙන්ම ඇති වූයේ අයියාගේ සිතෙහි. එවැනි වෙසක් පහනක් සෑදීමට අම්මා අනුබල නොදුන් නමුත් නංගීත් මමත් අයියා ඊට මෙහෙයුවෙමු. අයියා උණ කැබැල්ලක් ගෙනවුත් පහනේ මැද කූඩුව සාදන්ට වූයේ. ඔහුගේ කෑම කන සාලේ මේසේ අසල බිම කඩදාසියක් එලා හිඳගෙන උණ කැබැල්ල පලා සිහින් පතුරවලට ඉරන්ට විය. එකල අයියා වයසින් අවුරුදු 14ක් පමණද, නංගී 6ක් පමණද, මම 7ක් පමණද වූයේ. උණ කැබලි එක්කොට අටපට්ටම් කූඩුවක් සාදන සැටි නංගී හෝ මම හෝ නොදැන සිටියෙමි. එහෙයින් අයියා උණ කැබැල්ලක් පතුරුවලට ඉරන සැටි අප බලා සිටියේ විස්මය උපදවන දෙයක් කරනු බලා සිටින්නක් මෙන්. එතකොට දුවේ පුතේ මේ අපේ ගැමි සමාජය, අපේ සංස්කෘතිකාංග, අපේ නිර්මාණශීලීත්වය, අපේ සංස්කෘතික උත්සවවලට අපි කරන විවිධාකාර ක්‍රියාකාරකම් මේ සියල්ල අපිට ඉගැන්වුවේ දරුවනේ වැඩිහිටි පරම්පරාව. මේ සංකීර්ණ සමාජ අවකාශය තුල ඇත්තටම අද වෙසක් පහනක් gedara හැදෙන්නේ නැති තරම් අපි බොහෝ දුරට මේ යාන්ත්‍රික ලෝකයේ ගමන් කරනකොට අපේ දෙමව්පියන්ගේ අතිනුත් දරුවන්ට මගහැරෙන කාරණයක් දුවේ පුතේ මේක. දැන් ඔබ දන්නවා පුංචි කාලේ අපි යම් යම් නිර්මාණ කරනවා. දැන් මේ කාලවකවානුව ඇත්තටම මේ COVID-19 වසංගතයට ගොදුරු වෙලා අපේ නිවාස අඩස්සියේ ඉන්න වෙලාවේ බොහෝ දුරට අපේ රාජකාරි වලින් බැහැර වෙලා සංකීර්ණ දිවි පෙවතෙන් අපි අයින් වෙලා අපි ගෙවල් වලට හිර වෙලා අපේ පවුලේ සමාජිකයොත් එක්ක එකට ගත කරන කාලේ ඇත්තටම මේ විද්‍යාව තාක්ෂණයේ දියුණුවත් සමග
අපේ ලෝකයේ සංකීර්ණ වෙනකොට අපි විවිධ රැකියා අවස්ථාවන් වලට සිරගත වෙනකොට දුවේ පුතේ අපිට සමහර දේවල් කරන්න වෙලාව නැති වුණා. උදාහරණයක් විදිහට අපිට ඉස්සර කාලේ වෙසක් කූඩුවක් හදන්න වෙලාව තිබුණා. ඇත්තටම දැන් දෙමව්පියන්ට දරුවන්ට වෙසක් කූඩුවක් හදලා දෙන්න වෙලාවකුත් නැහැ. දරුවොත් එකට එකතු වෙලා වෙසක් කූඩුවක් බඳින්න වෙලාවකුත් නැහැ. දරුවන්ට වෙලාවකුත් නැහැ. අපේ උදේ 7:00 වෙනකොට ඉස්කෝලේට ගිහිල්ලා හවස 1:00ට ඉස්කෝලෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ ටියුෂන් පන්ති 2-3කට ගිහිල්ලා සමහර විට අපි ගෙදර එනකොට රෑ 9 විතර වෙනවා. එතකොට අපිට වෙසක් කූඩුවක් හදන්න වෙන්නේ අපිට වෙසක් එන බවවත් මතක් වෙන්නේ නැහැ සමහරට. ඉතින් මේ හින්දා අපේ රටේ බොහෝ දුරට අපේ රටේ විතරක් නෙමෙයි බොහෝ රටවල් මේ උත්සව සමරන බොහෝ රටවල් අපි පුරුදු වෙලා තියෙනවා දැන් කඩෙන් කූඩුවක් මිලදී ගන්න. කඩේ තියෙනවා දැන් බාගෙට හදපු කූඩු තියෙනවා. කූඩුව සම්පූර්ණයෙන් හදපු ඒවා තියෙනවා. කූඩුව හදලා අලවල බල්බ් එකක් දාලා වයරකට විතරක් සම්බන්ධ කරලා දල්වන්න පුළුවන් වෙසක් පාන් තියෙනවා පුතේ. ඒක තමයි අපේ සංස්කෘතිකමය වශයෙන් අපේ සමාජයේ මුහුණ දුන්නු දැවැන්ත ඛේදවාචක. මේ ප්‍රාග්ධනයේ විසින් හැම දෙයකම මිලක් නියම කරපු යුගයේ පුතේ වෙසක් කූඩුවටත් මිලක් තියෙනවා. ඉතින් අපි ගෙදරදී උණ පතුරක් කඩාගෙන ටියුබ් කෑල්ලක් අරගෙන නැත්නම් රබර් පටි ටිකක් අරගෙන ඒ ටික වෙලලා පාම් පිටි ටිකක් අරගෙන ඒක පොල් කටුවකට පාප්ප ටිකක් හදාගෙන නැත්නම් ගම් බෝතලයක් අරගෙන වෙසක් කොළ කඩෙන් ගෙනල්ලා අලවලා වෙසක් කූඩු ලස්සන වෙසක් කූඩු හදපු කාලය ඉවර වෙනවා පුතේ. දැන් ඉවර වෙලා තියෙනවා. බොහෝ දුරට අපි ප්ලාස්ටික් කූඩු වලට කොළ අලවන නැත්නම් අලවපු කූඩු ගෙනල්ලා බල්බ් දාලා පත්තු කරන යුගයක ඉන්නේ. ඉතින් මේ අවාසනාවන්ත යුගයේ එක්තරා විදිහකට අපේ වැඩිහිටියන්ට අපේ මැදිවිය අයට තමන්ගේ අතීතය සිහිගන්වන කෙටි කතාවක් බවට පත් වෙනවා පුතේ මේ වෙසක් පාන කෙටි කතාව. ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටිනවා ආදරණීය දෙමව්පියන්ගෙන් ඒ වගේම වැඩිහිටියන්ගෙන් තමන්ගේ දරුවන්ට මේ වෙසක් පහනක් සකස් කරන ආකාරය අටපට්ටම් කූඩුවක් බඳින විදිය කියලා දෙන්න. මේ කෙටි කතාවේ පුංචි දරුවා එනතන් කතකයා ඔහුගේ නැගණිය මේ අයියා දිහා බලන් ඉන්නේ. අවුරුදු 14 අයියා දිහා බලන් ඉන්නේ. ඒ වෙසක් කූඩුව හදන විදිහ බලන්න දුවේ පුතේ. මේ නංගී මල්ලි ජීවිතේට දන්නේ නැහැ අටපට්ටම් කූඩුවක් කියන්නේ මොකක්ද කියලා. ඔබ හිතන්න ඔබ අටපට්ටම් කූඩුවක් කියන එක ඉස්සෙල්ලාම දැක්ක දවස දැනගත්ත දවස අන්න ඒ වගේ. ඉතින් අයියා කියනවා මං අටපට්ටමක් හදන්න ඕනේ කියලා. අම්මා අවසර දෙයිද නැද්ද කියලා හිතුවේ නැහැ. අම්මා අවසර දුන්නේ නැහැ. හැබැයි නංගී මල්ලි කිව්වා හරි අයියේ අපි හදමු කියලා. ඉතින් මේ විස්මයජනක නිර්මාණය තමන්ගේ ජීවිතේ වීරයෙක් වෙච්ච අයියා සකසන ආකාරය දිහා තමයි මේ නංගී මල්ලි බලාගෙන ඉන්නේ. ඉතින් බලන්න මේ දරුවන්ගේ සිතුවිලි මොනතරම් නිර්ව්‍යාජද, මේ දරුවන්ගේ මනස ඇතුලේ මොනතරම් හැඟීම් සමුදායක් තියෙන්නේ නැද්ද තමන්ගේ අයියා ලස්සන කූඩුවක් හදන්න පටන් ගන්න එක ගැන බලන්න. ඔහු පහන සාධන සැටි බලා සිටින නංගීත් මාත් අතර නොඑක් විට කලහ ඇති විය. අයියා සස මට්ටම් කොට පසකින් තබන උණ පතුරු ඔහු ළඟින් හිඳ සිටි මම මාසලින් තබා ගති. ඔහු කපන උණ පතුරු මා ළඟින්ම තබා ගැනීමට නංගීට රුචි නොවී. අයියා සස පසක තැබූ උණ පතුරක් මා දකින්ට පෙර නංගී තම දෙක කොළ යටකොට සඟවා ගත්තාය. මා අසල බිම හිඳ සිටි ඈ මා පතුර දකිතයි සැකයෙන් තමා හැඳ සිටි ගවුමින් දෙකකොල් වසා ගැනීමට එය බිම විහිදන්නට විය. ඇය තම දෙකකොල් වසා ගැනීමට තැත් කරන සැටි මගේ සැකයට හේතු විය. ඈ උණ පතුරක් සඟවා ගන්නට ඇතැයි මට සිතිනි. පතුරක කොනක් ඇගේ දෙදෙන අතරින් මෑත් වී තිබෙනු මා දුටුවි. එවිට එය මම ඇද මාසලින් තබා ගතිමි. නැගණියගේ රත් පැහැති සිඟිති මුවේහි යටිතොල කෝපයෙන් දික්විය. ඇගේ නෙත්තිවලට කඳුළු පිරෙන්නාසේ මට පෙන්නේ. බලන්න දුවේ පුතේ මේ පසුබිම් නිරූපණය. මනත මේ පරිසර වර්ණනාව මොනතරම් චමත්කාර ජනකද? කතුවරයා මෙතනදී භාවිත කරන භාෂාව මොනතරම් සරලද, නිර්ව්‍යාජද? අයියා උණ පතුරු කපනවා, කපලා එකින් එක උණ පතුරු සුද්ධ කරනවා, තමන්ගේ කූඩුවට අවශ්‍ය ප්‍රමාණයට දිගින් යුක්ත උණ පතුරු සුද්ධ කරලා එකින් එක තියෙනකොට මේ නංගී මල්ලි තරඟට ඒව බෙදා ගන්නවා, තමන්ගේ ළඟට ගන්නවා. හිතන්න පුංචි කාලේ පුංචි දරුවෝ තමන්ගේ ගොඩ වැඩි කරන්න හරි ආසයි. ඉතින් අයියා සුද්ධ කරන කෝටු වලින් මම තමයි වැඩිපුර ගත්තේ කියලා ගන්න
මේ නංගි මල්ලි දෙන්නම ආසයි. ඉතින් දෙන්න එකිනෙකට තරඟ කරනවා. ඉතින් කතකය නැත්තම් අයියා මේ උණපතුරක් තමන්ගේ ළඟට ගන්නකොට නංගිට ඒක තරහා යනවා. නංගිට දුක හිතෙනවා. නංගිගේ කට තොල් දෙපැත්තට පෙරලෙනවා. බලන්න මොනතරම් මේ දරුවන්ගේ ජීවිතය පිළිබඳ නිර්ව්‍යාජ හැඟීම් සමුදායක් මේ කෙටි කතාව හරහා නිරූපණය කරනවාද කියලා. ඉතින් දැන් මේ දෙන්න රණ්ඩු වෙනවා. නංගි මල්ලි දෙන්න රණ්ඩු වෙනවා උණපතුරු බෙදා ගන්න. අයියා එකින් සුද්ධ කර ඒ පිළිබඳ වගේ වගක් නැතුව ඔහු තමන්ගේ කාර්ය සිද්ධ කරනවා. ඉතින් ඒ කිසි දෙයක් ගැන අයියට ගාණක් නැහැ. ඔහු තමන්ගේ කාර්යය කරමින් ඉන්නේ. ඉතින් එකින් එක රාමුවෙන් රාමුව බඳින හැටි ඒ රාමු හයක් එක්කව කරලා උණපතුරු වලින් අටපට්ටමක් සාදන හැටි ඒ අටපට්ටම ප්‍රධාන කූඩුවට අමතරව අපි සාමාන්‍ය විවහාරයේ හඳුන්වන්නේ පැටව් කියලා. නැත්තම් පරිවාර කූඩු හදන හැටි ඇත්තටම පාඨකයාගේ සිතේ චිත්තරූප මැවෙන විදිහට ඊටාම රමණීය ලෙස මේ කෙටි කතාකරුවා ගොඩනගලා තියෙනවා. මේ කෙටි කතාවේ ශිල්පීයමය වශයෙන් ශිල්පීය පාර්ශවයේ භාෂාව ඒ වගේම පසුබිම් නිරූපණ හේවත් පරිසර වර්ණ ඊටාම ලස්සනට ගොඩනගලා තියෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. මෙන්න මේ ප්‍රකාශය ඒ සඳහා උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන්. අයියා උණපතුරු එක්කොට විශාල සමසතරස් රාමු 6ක් සාදා ඒවා එක්කොට බැඳීමෙන් අටපට්ටම් කූඩුවක් සෑදුවේ. ඒ විශාල කූඩුවකි. ඒ සාදන ලද්දේ කුඩා කූඩු 20ක් ඇති විශාල පහනක මැද කූඩුව වශයෙන්. එය සාලයේ පිහිටි කෑම කන මේසේ පමට උස් විය. අයියා එය මේසේ අසලින් ගෙන ගොස් කෑම කන සාලයද ගෙයි මැද සාලයේද අතර පිහිටි බෝක්කුව යට තැබුවේ. කූඩුව එහි තැබූ ඔහු දිගහැරී එල්ලෙන තම කමිසයේ අතකින් නලලෙහි දහඩිය බිඳු පිස දමමින් යලිත් මේසේ කරා අවුත් කූඩුව දෙස බැලුවේ. නල්ලට වැඩුණු දික් වූ කෙස්රොදකින් එකිනෙකට තද වූ දෙතොලින්ද දෙනෙත වෙහෙස වීමෙන් දූ රැලි කොඩගත් දෙබැමින් යුතු ඔහු කූඩුව දෙස බැලුවේ බොහෝ කලක් වෙහෙසගෙන නෙලා නිම කළ ප්‍රතිමාවක් දෙස බලන ප්‍රතිමා ශිල්පියෙකු මෙනයි මට සිතේ. එතකොට බලන්න ජී.බී. ශ්‍රණායකයන් මෙහිදී භාවිත කරන භාෂාව. ඒ වගේම උපමා භාවිතය. දැන් මේ පුංචි දරු දෙන්නට නැත්තම් කතකයාට සහ ඔහුගේ නැගණියට මේ අයියා කියන්නේ ප්‍රතාපවත් චරිතයක්. ඔහු සංකේතීයව මේ සංස්කෘතික අනන්‍යතාවයේ දැනුවත් පුද්ගලයා. ඔහු තමයි මේ නිර්මාණය ඊළඟ පරම්පරාවට දායාද කරන කෙනා බවට පත් වෙන්නේ. ඔබ දන්නවා අපි ඔය නාට්‍ය කලාව ගැන එහෙම කතා කරද්දී දුවේ පුතේ පැරණි සමාජයේ මේ නාට්‍ය කියන එක ආරම්භක අවධිය ගැන යනකොට නාට්‍ය කලාවේ ආරම්භය ගැන කතා කරනකොට අපි යම් යම් ඇදහිලි හා විශ්වාස ගැන කතා කරනවා. පුද පූජා පවත්වපු ආකාරය ගැන කතා කරනවා. එතනදී ඇත්තටම ඊළඟ පරම්පරාවට මේ සංස්කෘතිකාංග සම්ප්‍රේෂණය වුණේ වැඩිහිටියෝ කරන කියන දේවල් දිහා බලාගෙන ඉඳලා. වැඩිහිටියෝ කරන කියන දේ ඊළඟ පරම්පරාව ඉගෙනගෙන ඊළඟ පරම්පරාව ඒක ඉදිරියට ගෙනිච්චා. මේ යෂ්ටිය ඉදිරියට ගෙනිච්චා. එතකොට වෙසක් පහන කියන්නේ ඇත්තටම අපේ වෙසක් උත්සවයේ පදනම් කරගෙන නිර්මාණය වෙන විවිධ සංස්කෘතිකාංග අතරේ සුවිශේෂී සංස්කෘතිකාංගයක්. ඒ වෙසක් පහන පිළිබඳව කලාත්මක නිර්මාණය සංස්කෘතිකාංගය අද කාලේ දරුවෝ මිලදී ගත්තට කඩෙන් මිලදී ගත්තට මේ සියලු සංස්කෘතිකාංගවලට මිලක් නෙමෙයි කාලේ කඩෙන් ගත්තට ඇත්තටම අපේ සමාජය තුළ නිර්මාණය වෙනකොට ඒ නිර්මාණකරුවා නිකන් කෙනෙක් නෙවෙයි ඇත්තටම දුවේ පුතේ. කිසියම් නිර්මාණශීලී භාවිතාවක් නියෝජනය කරනවා. හැමෝටම වෙසක් කූඩු හදන්න බෑ. එතකොට අපි දැකලා තියෙනවා වෙසක් කූඩුවක නිවැරදිව කූඩුව සකසන්න අවශ්‍ය කෝටුව සකස් කර ගැනීමේ සිට ඒ කෝටුව නිවැරදිව මැන ගැනීමේ සිට එසේම ඒ කෝටු නිවැරදිව බැඳලා නිවැරදි දිගින් පළලින් යුක්තව මේ කෝටු සකස් කරන ආකාරය ඒ සියල්ල තිබෙන සූක්ෂමාත්මතාවය මත කූඩුවේ ලස්සන තීරණය වෙනවා. නැත්නම් අපි දැකලා තියෙනවා සමහර කූඩු හැදුවම පැත්තකට ඇදයි. එක පැත්තක් ලොකුයි.
එක පැත්තකට ඇද වෙලා ඌරු එළියට පැනලා මේ විදිය. එතකොට ඊටාම සූක්ෂම නිර්මාණ භාවිතාවක් තියන අය ලස්සන කූඩු හැදුවා. මටත් මතක් වෙනවා පුංචි කාලේ අපි ගමේ පන්සලේ වෙසක් කූඩු තරඟයක් තියෙනවා. නැත්නම් තරඟ පැවැත්වුවේ මේ කලාකරුවන් නගය කිරීම පිණිස. කලාත්මක නිර්මාණයන්, කලාත්මක ප්‍රකාශනයන් ආවරණය කිරීම පිණිස. ඉතින් මේ අයියා එහෙම බැලුවාම කලාකාරයෙක්. ඔහු මේ කලාව තමයි නංගිටයි මල්ලිටයි කියලා දෙන්නේ. ඉතින් ඒ කලාකරුවගේ නිර්මාණයේ තියෙන ලස්සන ගැන නැත්තම් ඔහු තමන්ගේ නිර්මාණයේ දෙස බලලා සතුට වෙන ආකාරය පිළිබඳව ඉතාම භාෂාත්මකව ඉතාම ලස්සනට ජීවී සනනායක මේ කතකයාගේ නිරීක්ෂණයෙන් එහෙම නැත්නම් මේ පුංචි මල්ලිගේ නිරීක්ෂණයෙන් ඔහු පිළිබඳව ඉදිරිපත් කරනවා. මේ බලන්න. කූඩුව එහි තැබූ ඔහු දිගහැරී එල්ලෙන තම කමිසය අතකින් නලලේ දහඩිය බිඳුපිට සමමින් යලිත් මේසේ කරාවුත් කූඩුව දෙස බැලුවේ. නලලට වැටුණු දික් වූ කෙස් රොදකින්ද එකිනෙකට තද වූ දෙතොලින්ද දෙනෙත වෙහෙස වීමෙන් දෝහෝ රැලි කොටගත් දෙබැමින් යුතුවද ඔහු කූඩුව දෙස බැලුවේ. කූඩුව දෙස බැලුවේ කොහොමද යා? බොහෝ කලක් වෙහෙසගෙන නෙනා නිම කළ ප්‍රතිමාවක් දෙස බලන ප්‍රතිමා ශිල්පියෙකු මෙනයි මට සිත. මෙන්න මේක තමයි පුතේ මේ ළමයින්ගේ ලෝකයේ සිතුවිල් ස්වභාවය. ඒ වගේම මේ සමාජ යථාර්ථය නිරූපණය කරන ආකාරය ඉවක පැවති ඒ සමාජයේ පැවති අද කෙමෙන් දුරස් වී යන මේ සංස්කෘතිකාංග දෙස සිත යොමු කරුවාම බුදුවේ පුතේ අපිට මේ කෙටි කතාව ඊටමත් පුළුල් විදිහට මානව ජීවිතයේ සියුම් තැන් ආවරණය කරන්නට ඒ වගේම ඒ කෙරෙහි සංවේදී වෙන්නට හැකියාව සහිත කෙටි කතාවක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. අනතුරුව කෙමෙන් අපි කෙටි කතාවේ ඉස්සරහට යනකොට කෙටි කතාව තුල මේ වෙසක් පහන සකස් කිරීම සහ වෙසක් පහන නිර්මාණය කිරීම පිළිබඳ කාරණා අපිට ඉදිරියේදී හමු වෙනවා. මේ පුංචි අයියයි නංගී අතර පුංචි රණ්ඩුවක් ඇති වෙනවා. ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? මේ දෙන්නට දඬුවම් කරලා අයියාගේ වෙසක් කූඩුව හදන තැනින් මේ නංගී මල්ලි දෙන්න ඈත් කරනවා. ඒ දෙන්න ඈතකට කරලා තියෙනවා. මේ බලන්න. අපි පැය කිහිපයක් සහයෝගයෙන් වැඩ කෙලෙමු. නංගී සන්ධ්‍යාවෙහි මුහුණ සෝදා එහි පියරු තරවරාගෙන වටේ රැලි ඇල්ලූ අලුත් ගවුමක් හැඳ බීක්කු සෑදීමට මා අසලින් හිඳගත්තාය. ඇගේ අලුත් ගවුම දැක මා තුළ උපන් ඊර්ෂ්‍යාවක් නිසාදෝ ඇය කෝප කරවීමට මට සිතිනි. මම අලවමින් සිටි කඩදාසි කැබැල්ල පසෙකින් තබා නහය රැලි ගස්වා හරී ගඳයි කීවෙමි. පියරු තවරා තිබුණු මුහුණ මා දෙසට හරවා නංගී විමසුම් සහිතව බැලුවාය. පියරු දැම්මට මුහුණේ ගඳ යනවද? මම කීවෙමි. නැගණියගේ සිඟිතිමුව කෝපයෙන් ඇදවි. කටේ හැටි කිරියප්පුගේ හුඹකට වගේ. මම කීවෙමි. ඈ තමා හිඳගත් තැනින් පැන આવුත් මාට පහරක් ගැසුවාය. මමද ඇයට පහරක් ගැසුවේ. ඈ මගේ දෙවුරෙහි එල්ලී මගේ මුහුණ පවුරු ගාන්ටුවෙන් අපි දෙදෙන බිම පෙරළමින් පොර අල්ලන්නට වූ. සාදා පසක ගොඩගසා තිබුණු බීක්කු සෑදීමට කපා තිබුණු කඩදාසි හා සරුව පිත්තල කොළද පොර අල්ලන අපට යට වී පොඩි වී. අප පොර අල්ලන ශබ්දය අසා අයියා දිවා ආවේය. අම්මා කෑගසාගෙන එන හඬ අසා අපි දෙදෙන පොරය නවත්වා මඩුවෙන් පිටතට දිවි. මෙන්න මේ විදිහට මේ දෙන්නගේ පුංචි රණ්ඩුවක් ඇති වෙනවා. ඇත්තටම දැන් ඔවුන්ට මේ ලස්සන වෙසක් කූඩුව හදන එකට වඩා තමන් දෙන්නගේ රණ්ඩුව වැදගත් වෙනවා මෙතනදී. ඒක තමයි ළමයින්ගේ හැටි. ඔවුන්ට අදාළ වෙන්නේ නැහැ. ඒකෙන් වෙසක් පහනට බාධාවක් වෙයිද? වෙසක් පහන හදන්න බාධාවක් ඒ කිසි දෙයක් අදාළ නැහැ. ඒක තමයි පුතේ පුංචි දරුවන්ගේ හැටි. ඉතින් මේ කිසි දෙයක් ගණන් නොගෙන අයියා තමන්ගේ කූඩුව හදනවා. ඒ වගේම අම්මා මොවුන් දෙන්නට දඬුවම් කරලා පැත්තකට කරලා තියෙනවා. ඉතින් එහෙම ඉන්න වෙලාවේ ආපහු දෙන්න යාළු වෙනවා. රණ්ඩු වෙලා අඬලා අම්මගෙන් ගුටි කාලා ආයෙ යාළු වෙනවා. අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් වෙන කොහෙවත් නැහැ නේද අයියේ? අඳුරේ යහනේ මාසල වැතර සිටි නංගී ඇසුවා. ඔව් නංගී, අපේ කූඩුව තරම් ලස්සන කූඩුවක් නැහැ. නිදා ගැනීමට ඇස්පියා ගනිමින් මම පිළිතුරු දුන්නේ. මෙන්න මේක තමයි පුංචි ලෝකේ, පුංචි දරුවන්ගේ ලෝකේ හැටි දුවේ පුතේ. ඒගොල්ලන්ගේ රණ්ඩු මහා කාලයක් තියෙන්නේ නැහැ. තරහවල් මහා කාලයක් තියෙන්නේ නැහැ. යාළුකම් ලොකු කාලයක් තියෙන්නේත් නැහැ. හිටපු ගමන් කතා කරනවා, හිටපු ගමන් රණ්ඩු වෙනවා, ආයි යාළු වෙනවා. මෙන්න මේ විදියට. ඉතින් මෙන්න මේ ලස්සන කූඩු අවසානයේ නිර්මාණය වෙනවා. දිලිසෙන සරුව පිත්තල කැබලි වලින්ද
සුලං වැද සරසර හඬ නගමින් ඕනෝන් වැළඳගන්නා සුදු කඩදාසි පටිවලින්ද යුත් විශාල පහන පැටවුන් විසින් වට කරන ලද විශාල සුදු පක්ෂි දේනුවක් වැන්නේයි මට සිතේ. වෙන වෙසක් පහන් වල අතුවල එල්ලෙන කුඩා පහන් වලට පැටවුනයි කීම සාමාන්‍ය සිරිත හේයින් කූඩු සමූහය පක්ෂ සමූහයක් වැන්න යන අදහස මගේ සිතෙහි ඇඳින. ඉතින් මේ පුංචි නංගී මල්ලි දෙන්න බලාගෙන හිටියේ පළවෙනි වතාවට ජීවිතේ අටපට්ටම් කූඩුවක් දැක ගැනීමේ අරමුණේ. දැන් ඔවුන්ගේ ආශාව එක්තරා ආකාරයකට මුදුන් පැමිණලා තියෙනවා. Tamanගේ ලොකු අයියා වීරයෙක් බවට පත් වෙනවා. ඔහු සුවිශේෂී නිර්මාණකරුවෙක් බවට පත් වෙනවා. කලාකරුවෙක් බවට පත් වෙනවා. මොවුන්ගේ සිතේ කිසිම සිතුවිල්ලක් නොමැතිව තිබුණු අටපට්ටම් කූඩුවක් පිළිබඳව අදහසක් තිබුණේ නැහැ. දැන් ඔවුන්ගේ ඒ සිතුවිලි මාලාව යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක ඔවුන්ගේ සතුටේ කොටසක් බවට පත් වෙනවා. හේදුවේ පුතේ අවාසනාවට ඔවුන්ගේ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. මේ වෙසක් පහන පත්තු කරන්න යන වෙලාවේදී මම අර කලින් කිව්ව විදිහට සිදුවෙන අභාග්‍ය සම්පන්න සිදුවීම මෙන්න මේ විදිහට කෙටි කතා කරුවා. කෙටි කතාවේ දෙවෙනි අදියරට යනකොට සඳහන් කරනවා. අයියා විශාල කූඩුවේ ඉටිපන්දම් දල්වා අතුවල කූඩුවලද ඉටිපන්දම් දල්වන්නට විය. දැල් වූ ඉටිපන්දමක් අතෙහි ඇතිව සිටි මට කුඩාම කූඩුවක ඉටිපන්දම දැල්වීමට සිතුනේ. මම අයියාට නොදන්වා කූඩුවක ඉටිපන්දමක් දැල්වුයෙමි. මා තවත් කූඩුවක ඉටිපන්දමක් දැල්වීමට තැත් කරන විට එහි කඩදාසි පටියකට ගිනි ඇවිලි. කටින් පිඹ එය නිවීමට මා කළ උත්සාහය සාර්ථක නොවී. කඩදාසි පටියෙන් කූඩුවට ගිනි ඇවිලුණේය. මම බියපත් වී කෑගසන්නට වී. මට මදක් ඈතින් සිටි කිරා ගිනිගත් කූඩුව නිවීමට දිව ආ නමුත් එය වහා කළ නොහැකි විය. ඒ කූඩුවෙන් තවත් කූඩුවකට ගිනි ඇවිලුණේ. එවිට අයියා දිවාවුත් ගිනිගත් කූඩුව සෙසු කූඩුව අතරින් වෙන් කිරීමට උත්සාහ කළේ. අයියා නැඹුරු වී කූඩුවක් පොල්ලත්තකින් ඉවත් කිරීමට තත් කරන විට ඔහු ඇඳ සිටි බැනියමේ අතට ගිනි ඇවිලුණේ. ඔහු කූඩුව අතරින් මෑත්ව අතින් අනිත් ගසමින් බැනියම් අත නිවීමට තත් කළ නමුත් ඔහුට එය නිවා ගන්නට නොහැකි විය. අයියාගේ බැනියමට ගිනි ඇවිලුණු දැක අප කෑගසන ශබ්දය අසා අම්මා තාත්තාත් ගෙහි සිට දිවා. තාත්තා අයියාගේ බැනියම ඉරා ඉවත් කළේ. අප අයියාගේ බැනියම් අත නිවීමට තත් කරන අතර ගිනිගත් කූඩුවකින් ගින්න පැතිරීමෙන් විශාල කූඩුවට ගිනිගත්තේය. ඊට පසු කූඩු නිවීමට කිසිවෙක් වෙහෙස නොවී. මෙන්න මේ විදිහට අවාසනාවන්ත විදිහට දුවේ පුතේ කූඩුව ගිනි ගන්නවා. අයියාගේ අත පිලිස්සෙනවා. අයියා දොස්තර ගෙදරට එක්කන් යනවා. දැන් අර කෙටි කතාවේ මුල් අර්ධයේදී මේ පුංචි දරුවෝ දෙන්නගේ සිතේ ගොඩනැගිච්ච විශාල බලාපොරොත්තු සහගත සිතුවිලි දෙවි අලු වී යන මට්ටමකට පත් වෙනවා. නිර්මාණය පමණක් නොමෙයි, නිර්මාණය දෙවි අලු වී යනවා පමණක් නොවේ, නිර්මාණකරුවටත් අසාධ්‍ය තත්ත්වයට පත් වෙනවා. නැත්තම් නිර්මාණකරුවගේ අත පිලිස්සෙනවා, අයියාගේ අත පිලිස්සෙනවා. මේකෙන් මේ පුංචි දරුවා ශෝකයට පත් වෙනවා. ඒකේ අවාසනාවන්ත සිදුවීම වෙන්නේ දුවේ පුතේ මේ කූඩුව ගිනිගන්නේ කතකයා අතින්. මල්ලිගේ අතින් තමයි මේක ගිනිගන්නේ. යම් හේකින් මේක අයියාගේ අතින්ම ගිනිගත්තා නම් මේකේ තියෙන මේ වේදනාත්මක ස්වરૂපය අඩු වෙන්න තිබුණා. අයියා පරිස්සමට පත්තු කරා නම් මේ කූඩුවට ගිනි ඇවිලෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කතකයා කූඩුවේ පුංචි කූඩුවක පහන දල්වන්න ගිහින් තමයි දුවේ පුතේ මේක ගිනි ගන්න. ඉතින් ඒක අතිශය කනගාටුදායක කාරණයක් බවට පත් වෙනවා මේ කතකයාට. මේ කතකයාගේ සිතට නැගුණු සිතුවිල්ල ඔහු සමනය කරගන්න ආකාරය සහ ඒ සිතුවිලි අතර ගැටුමක් ඇතිවන ආකාරය කෙටි කතාවේ ඊළඟ කොටසදී අපිට හමු වෙනවා බොහොම සංවේදී විදිහට. ඉතින් අයියා දොස්තර ගෙදර එක්කන් යනවා. ඔහුට බය හිතෙනවා. අයියට මොකක්ද වෙන්නේ නැත්තේ කියලා. ඒක උනේ මගේ වරදින් නේදයි කියලා ඔහු කම්පාවටපත් වෙනවා. මෙන්න මේ විදිහට ඔහුගේ සිතුවිලි දිගහැරෙනවා. කරත්තය පමාවන්නේ අයියා දොස්තර ගෙදරදී මලහෙයි නැයි මට සිතිනි. මේ අදහස ඇතිවත්ම වියලී තිබුණු මගේ ඇස්වල යලිත් කඳුළු නැගිනි. මාර්ගයට කන් යොමුකොට සිටි මම ආලින්දයේ හාන්සි පුටුවේ හිඳ අම්මා දෙස බැලීම. ඈ නිකට අත තබාගෙන
නිසලව ගියාය. ගොනෙකුගේ බර ඇඳි ගෙජ්ජි හඬක් ඇසෙන්නාක් මෙන් මට දැනින. මම වඩාත් උවමනාවෙන් මාර්ගයට කන් යොමු කළෙමි. එය ගෙජ්ජි හඬකි. දිවෙන ගොනෙකුගේ කුර බිම ගැටෙන හඬද කරත්තයේ රෝද පාරේ ගල් උඩින් දිවයන් හඬද මට ඇසෙන්නට විය. චහ ගුණායි කිරා රළු හනින් හඬගා ගොනාට කෙවිටෙන් පාරක් ගසන ශබ්දය ඉක්බිතිව ඇසින. අයියා මීයන්ට ඇත යන බය කරත්තේ ලංවත් මා තුළ දියුණු විය. අයියාගේ මලකඳ කරත්තේ ගෙනෙන් ලැබෙතයි මට සිතින්. එතකොට මේ පුංචි දරුවට හිතෙන විදිහ. දැන් පුංචි කාලේ දන්නේ නැහැ මොන වගේ දෙයක් වෙයිද කියලා. අපි බොහෝ දේවල් වලට ඕනොන්ටවත් වැඩිය බය වෙලා තියෙනවා. දැන් තමයි තේරෙන්නේ අපරාධය අපි ඒවට බය වුණේ කියලා. ඉතින් මේ පුංචි දරුවගේ වයසත් එක්ක ඔහුගේ සිතුවිලිත් එක්ක මේ සිදුවීම ගලපලා ඊටාම චමත්කාර ජනක විදිහට මං කිව්වේ මුලින් කිව්වා වගේ දුවේ පුතේ මේ දරුවගේ සිතුවිලි නිරූපණය කරලා තියෙනවා මේ කෙටි කතාවේ. ඉතින් අවසානයේදී අම්මා අයියව එක්කන් ඇවිල්ලා ඇඳේ නිදි කරවනෝ අයියාගේ අතට බෙහෙත් දාලා අම්මා කියනවා පුතාට ගිහින් කන්න කියලා. මම හාන්සි පුටුවෙන් නැගිට අයියා සිටි කාමරයට ගියෙමි. කාමරයේ විශාල සෝපාවේ අයියා වැතර සිටියේ. අම්මාද සෝපාවේ හිඳ ඔහුගේ වෙලා තිබුණු අත තම ඇකේ තබාගෙන සිටියා. ඩිංගිරියගෙන් බත් ඉල්ලාගෙන කාලා නිදාගන්න. මා කාමරයට ඇතුළු වුණ විට අම්මා කීවා. ඈ කීවා නොඇසුණාක් මෙන් මම සෙමින් ගොස් ඇගේ දෙපය ළඟ හිඳගත්තෙමි. අයියා විටින් විට කෙඳිරි ගාන ශබ්දය මියයා හැක යන බිය මා තුළ තවත් වැඩි කළේ. මම අම්මාගේ කකුල් දෙක වැළඳගෙන මගේ මුහුණ ඇගේ දෙදෙන හස්සේ රඳවාගෙන හදනට වී. බලන්න දුවේ පුතේ මේ දරුවගේ සිතුවිලි ස්වභාවය. තමා අතින් නේද කූඩුව පිලිස්සුනේ. තමා අතින් නේද අයියට මේ කරදරය වුණේ. තමා අතින් නේද අයියා මැරෙන්න යන්නේ කියන සිතුවිල්ල ඔහුගේ හිතේ තියෙනවා. ඉතින් අම්මා සහ අයියා සහ තාත්තා ඇතුළු වැඩිහිටියෝ තමයි අයියට සිද්ධ වෙච්ච දේ පිළිබඳව හරියටම දන්නේ. පුංචි දරුවෙකුට ඒක දැනෙන්නේ නැහැ. ඔහු හිතන්නේ ඔහුගේ අයියා මිය යයි කියලා. ඉතින් ඊටමත් සංවේදී විදියට ඊටමත් අලංකාර විදියට මේ කෙටි කතාව අවසන් කරනවා. කෙටි කතා කරු. මෙහෙම අම්මගේ ඇකේ අඬන පුංචි දරුවගේ ඔළුව අත ගන්නවා අයියා. අයියා වෙලා තිබුණු තම අත අම්මාගේ ඇකෙන්ගෙන මල්ලිගේ හිස පිරිමදින්ට වී. මගේ හිස පිරිමදින්ට වී. මල්ලි හිස පිරිමදිමින් ඔහුම ඇමතුවේ. මල්ලි කූඩුව පිලිස්සුනට අනන්න එපා. අපි එන අවුරුද්ද ඊටත් වඩා ලොකු කූඩුවක් හදමු. ඔහු මියා හැකියයි මා තුළ බියද ශෝකයද අයියා තම අතෙහි වේදනාවක් ගැන හෝ තමා මිය යන බවක් හෝ නොකිය වෙසක් පාන ගැන කතා කිරීම නිසාද පහවි. බලන්න ඒ අයියාගේ තියෙන මානුෂීය ස්වභාවය. අයියා වචනයක්වත් කිව්වේ නෑ මල්ලිට තමන්ගේ කූඩුව පිලිස්සීම සම්බන්ධයෙන්. එතකොට මේක පුංචි දුවලා පුතාලා තමන්ගේ පවුලේ සමාජිකයන් අතර සබඳතා පිළිබඳව හිතද්දි මේක හුඟක් හිතන්න ඕනේ. අද බලන්න අපි මොනතරම් පුංචි දේවල් වලට පවුල ඇතුලේ සහෝදරයෝ රණ්ඩු වෙනවද නේද? ඔබට ඔබ විසින් කරලද නිර්මාණයකට ඔබේ මල්ලි හරි නංගි හරි මේ වගේ දෙයක් නෙමෙයි. පුංචි හානියක් කෙරුවාම ඔබේ ප්‍රතිචාරය කොයි වගේද? චුට්ටක් හිතලා බලන්න පුතේ. මේ කෙටි කතාවෙන් අපිට ඉගෙන ගන්න ජීවිතේට පාඩමක් තියෙනවා. අයියා ගොඩාක් මහන්සි වෙලා මේ අටපට්ටම් කූඩුව හදන්නේ දුවේ පුතේ. ඒ කූඩුව පිලිස්සිලා අලු වෙලා යනවා. ඒ කූඩුවේ අංශු මාත්‍රයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ මදිවට ඒ කූඩුවට හටගත්ත ගින්නෙන් අයියාගේ අතත් තුවාල වෙනවා. අයියත් වේදනාබරිත වෙනවා. ඒත් ඒ අයියා මේ කෙටි කතාව ඇතුලේ වචනයක්වත් කියන්නේ නැහැ පුතේ. ඔබ අනුමාන කරන්න. ඔබට මේ විදිය සිදුවීමක් සිදු වුණා නම් ඔබේ සහෝදරයට සහෝදරියට ඔබෙන් මේ වගේ අත්තරද්දක් වුණා නම් ඒගොල්ලන්ගේ ප්‍රතිචාර කොයි වගේද? ඔබේ ප්‍රතිචාර කොයි වගේද? අපිට චුට්ටක් හිතලා බලන්න වෙනවා දුවේ පුතේ. මේ කෙටි කතාවෙන් අපේ සමාජයට විශාල පාඩමක් දෙනවා කියලා මට හිතෙන්නේ. බලන්න. අයියා මොකද්ද කියන්නේ? මල්ලි කූඩුව පිලිසුනට අනන්න එපා. අපි එන අවුරුද්දේ ඔයිටත් වඩා ලොකු කූඩුවක් හදමු. බලන්න මේ වචන ටික. ඒ වචන ටිකේ තියෙන සහෝදරාත්මක බව, ඒ වචන ටිකේ තියෙන ආදරය. මිදුලේ දෙල් ගසේ බඳිලද ගොනා තම කරහි බැඳි ගෙජ්ජි සොලවා හිස සලනු මට ඇසිට. ටිකක් හිටු කිරා ගොනාට ඇමතුවේ. ඒහාම බෙලෙක් පනිට්ටුවක් කිසිවක හැපී පෙරළුණේ. මහා මාර්ගයේහි බල්ලෙක් බුරාගෙන ආවේ. ඊටාම ලස්සන පරිසර වර්ණාවක්, ඊටාම ලස්සන සංකේත සමුදායක් මේ තුලින් නිරූපණය වෙනවා.
දෙවී යාමෙන් ඉතිරි වූ කූඩුවේ කළු උණ කැබලි කිසි විශාල සතෙකුගේ ඇටසැකිල්ලක් මෙන් මහා මාර්ගයේ පසෙක තිබෙන සැටි මගේ සිරට නැගින. දල්වන්ට පෙර වෙසක් පාන පිලිස්සී ගියේ යයි මතුල ශෝකයක් ඇතිවි. මෙන්න මේ විදිහට පුතේ කෙටි කතාව ඉතාමත් ශෝකාත්මක විදිහට ඉවර වෙනවා. ඉතින් අපිට මේ සහෝදර බැඳීමක ස්වභාවය, ළමයින්ගේ හැසිරීම රටාවේ ස්වභාවය, ඒ වගේම ළමා ලෝකයේ සිතුවිලි වල ස්වභාවය අපිව පුංචි කාලේ අරන් යන අපිව ඊටාම සංස්කෘතිකමය වශයෙන් සුවිශේෂී අවස්ථාවක් පිළිබඳ නිරූපණය වෙන ඊටාම සාර්ථක අපේ ජන සමාජය තුළ දක්න ලැබෙන, අපේ ජීවිතය තුළ, අපේ ගෙවල් දොරවල් තුළ දක්න ලැබෙන සිදුවීම් මාලාවක යථාර්ථයක් නිරූපණය කරන ඊටාම සාර්ථක කෙටි කතාවක දිට පුතේ අපිට ජී.බී. සේනානායකයන් විසින් රචනා කරන ලද මේ කෙටි කතාව හඳුන්වන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ මම මේක අවසානයේදී ඔබට කිව්වා මුලින් ප්‍රශ්නයක් යොමු කරනවා කියලා. මම සූදානම් වෙනවා ඔබට මේ ප්‍රශ්නය යොමු කරන්නට. ජී.බී. සේනානායකයන්ගේ මුල්ම කෙටිකතා සංග්‍රහය කුමක්ද? අද ප්‍රශ්නය ජී.බී. සේනානායකයන්ගේ මුල්ම කෙටිකතා සංග්‍රහය කුමක්ද? මේ පැනයට පිළිතුරු SMS මාර්ගයෙන් Viber හෝ WhatsApp මාර්ගයෙන් යොමු කරන්න 071 94 30 540 071 42 999 24. නැවතත් එම පැනය ජී.බී. සේනානායකයන්ගේ මුල්ම කෙටිකතා සංග්‍රහය කුමක්ද? එහෙමනම් දුවේ පුතේ නැවතත් දවසක සිප් සවිය රේඩියෝ තක්සලාවෙන් හමු වනතුරු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ස්තුතියි. සිප් සවි රේඩියෝ තක්සලාවේ උසස් පෙළ දරුවන් සඳහා වූ සිංහල පාඩමයි ඒ අවසන් වුණේ. අනුරාධපුර පඬරැල්ලෑව පණ්ඩුල මහාවිද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය, ඒ වගේම උත්තරපත්‍ර පරීක්ෂකවරයෙක් හැටියට වසර ගණනාවක පළපුරුදුකම් ඇති ප්‍රවීණ සිංහල විෂය පිළිබඳ දේශක සුගත් නයනානන්ද මහතාට අපි ආයුබෝවන් කියලා සමුදෙනවා. එහෙමනම් දුවේ පුතේ යලිත් මෙවන් දවසක අලුත් කාලච්ඡේදයකදී මුණ ගැහිීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නට මත්තෙන් නිෂ්පාදන දායකත්වයේ සපයූ සුරංජිත් සමීර රණසිංහ සමග මහින්දලාල් විතාන හිතවතුන් සිහිපත් කරමින් රාජරට සේවා ප්‍රධානී අතුල විජේසුන්දර මහතාගේ මෙහෙයවීම යටතේ ඔබ වෙත මේ වැඩසටහන සමීප කළ මම සනත් චන්ද්‍රසේකර ඔබෙන් සමුගන්නට අවසරයි. නැන සවිය සපිරි යහපත් හෙට දවසක් ඔබ සැමට ආයුබෝවන්. නිසි මඟ යනු මැන පුතුනේ. සිප් සවිය රේඩියෝ තක්සලාව රජරට ගුවන් විදුලියේ සිසු ජන සමාජ සත්කාරය සවන් දෙන්න 107.3 රජරට ගුවන් විදුලියට. ඔබ පසු පස එමි නිතිනේ